සදහම් දේශනා සම්මා සම්බුදු සරණයි ඔබ හැම දිනාටම උතුම් දේශයක අභිමානය රැගෙන ඉන්න කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය නිරන්තරයෙන්ම හැම දිනාගේම හිතසුව පිණිස ඔබට සමීප කරන මෙත් සදහම් දේශනා උතුම් වටිනා වූ සද්ධර්ම දේශනා මාලාවේ අතිඋතුම් සදහම් දේශනාවකයි අපි ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෙත්සිත පෙරදරි කරගෙන ධර්ම ශ්‍රවණයට ඔබ හැම දිනාටම අපි ආරාධනා කරනවා. සුපින්තුනි බොහෝ අවස්ථාවන් තුල බොහෝ අවස්ථා ඔස්සේ අපි ඔබට ධම්මසන්ට අවස්ථාව සලසා දෙනවා. විශේෂයෙන් මාලින්දේ සිට අපි වන අරබන POTV නාලිකාංක 111 ඔස්සේ අපත් සමග සම්බන්ධ වන ඔබටත් ඒ වගේම ඈත දුර රටක නමුත් අපත් සමග සම්බන්ධ වන ඒ හැම දිනාටම ධම්මසන්නට POTV නාලිකාංක 111 වෙනුවට මෙත් TV YouTube නාලිකාව, මෙත් සදහම් දේශනා YouTube නාලිකාව, මෙත් TV Facebook පිටුව ඔස්සේ අපි මේ සමගාමී විකාශනයන් සිදු කරනු ලබනවා. ඉතින් මේ හැම ආකාරයකින්ම ධර්ම ශ්‍රවණයට එක්හසු වන හැම දිනාටමත් උතුම් ජීවිත අවබෝධයෙන් වේවා කියන ප්‍රාර්ථනාවෙනුයි අපි සද්ධර්ම දේශනාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. සුපින්තුනි මේ උතුම් සද්ධර්ම දේශනාව පවත්වන්නේ අප ගෞරවණීය අතුරුගිරිය ශ්‍රී සදහම් පදන මේ ගෞරවණීය නිර්මාතෘවර හොරණ දික්කේනපුර ශීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවණීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත් පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගෞරවාර්හ අවසරයි සිහිපත් කරන්නට පූජනීය ගලිගමුවේ ඥානදීප අප නායක ස්වාමින් වහන්සේ විසින් හඬනගා සාදුකාර ලබා දෙමින් පින්වත් ස්වාමින් වහන්සේව පාදහබේ වන්දනයෙන් පිළිගනිමු. සාදු සාදු සාදු. සුපින්වතුනි උතුම් සද්ධර්ම දේශනාවට මෙත් සදහම් දේශනාව සඳහා දවසේ පින්බර දායකත්වයෙන් කටයුතු කරන ඒ සදහවත් දායක අධිකාරීන් සිහිපත් කරන්නට මා බලාපොරොත්තු වන්නේ. සිඩ්නි නුවර පදිංචි ශිරෝමි සජෝතා අනෝමා ප්‍රියන්ති ගීතා කේෂිනී අනුෂා යසන්ති සුමුදු ඇතුළු ඒ සියලුම මිතුරියන් විසින් අද දවසේ උතුම් සද්ධර්ම දේශනාවට පින්බර වූ දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. සදායවතුනි ඒක රාශී වෙලා පින්සිතින් යුතුයව සිද්ධ කරන ධර්ම දානමේ පුණ්‍ය කර්මයක් විදිහට ඒ සදායවත් පිරිසගේ ආරමුණු කොටගෙන තිබෙනවා. 1967 වසරේ සිට 1979 යන කාලය දක්වා විශාඛා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඒ සදහවත් පිරිස ඒ මිතුරියන් පිරිස ඒ හැම දිනාටම වයස අවුරුදු 60ක් පූර්ණිය වීම නිමිති කොටගෙන තමයි අද දවසේ උතුම් සද්ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ. ඒ හැම දිනාටම දුක් නිරෝගී භාවය වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. මිත්‍රත්වයෙන් සහජීවනයෙන් යුතුව තව තවත් පාරමී පරමින් කුසල් වඩන්නට ඒ හැම දිනාටම නිදුක් නිරෝග භාවය වේවා උතුම් තුන්රුවනේ ආශිර්වාදය වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. දීර්ඝාෂ සම්පන්නිය වේවා උතුම් චතුසත්‍ය ධර්ම අවබෝධය පිණිසම උතුම් සද්ධර්ම දේශනා උපකාරක වේවා කියන ප්‍රාර්ථනාව අපි මේ මොහොතේ සිද්ධ කරනවා. සුපින්නතුනි ඒ සදහවත් මිතුරියන් පිරිස විසින් අද දවසේ දායකත්වයෙන් කටයුතු කරමින් සිද්ධ කරන මේ උතුම් සද්ධර්ම දේශනාව හැම දිනාටම ආශිර්වාද වේවා. ලෝවාසී හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරමින් මේ උතුම් සද්ධර්ම දේශනාව පවත්වන්නට අප පින්වත් ස්වාමින් වහන්සේට අපි හඬනගා සාදුකාර ලබා දෙමින් ආරාධනා කරමු. මෙත්සිත පෙරදරි කරගනිමින් මෙත්සිතින් ධම් අසන්නට මෙත් සදහම් දේශනා ධර්ම ශ්‍රවණයට ඔබ හැම දිනාටම ආරාධනය. සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමින් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න කොළඹ ටෙලිවිෂන් මේ සදහම් විකාශයේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්කයි මේ පිංගතුන් මේකතු වෙලා ඉන්නේ. පිංගතුනි අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි
ශිරෝමේ සජෝතා අනෝමා ප්‍රියන්ති ගීතා කේෂිනී අනුෂා යසන්තේ සුමුදු ඇතුළු මිතුරු මිතිරියන් එකතු වෙලා. මේ පිරිස 1967-1979 කියන කාලේ විශාකා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ පිරිස. ඉතින් ඒ ආදිශිෂ්‍ය පිරිස ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ වෙසෙන ඒ කල්යාණ මිත්‍රයන් පින්වතුන් එකතු වෙලා තමන්ගේ විදුහල ආරම්භ වෙලා වසරේ වයස අවුරුදු 60ක් පිරීම නිමිති කරගෙන මේ වසරේ විශාකා විද්‍යාල ඉගෙනම ලැබූ මේ හැම දෙනාටම වයස අවුරුදු 60ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන තමන්ගේ විද්‍යාලයේ ඒ අනෙක් සියලු දෙනාටමත් ඒ ගුරුවරු ඇතුළු ඒ තමන්ට උගන්නපුයේ හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් සුජීවත්ව ඉන්න හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාව. ඒ වගේ මිය පරලොව යන්නට යෙදුණු තමන් එක් අධ්‍යාපනය ලැබපු තමන්ගේ යාළුවෝ කල්යාණ මිත්‍රයෝ මේ හැම දෙනාටම පින් අනුමෝදන් කිරීම අරමුණු කරගෙනත් ඒ වගේම ලංකාව ඇතුළු ලෝකයේ මේ වෙනකොට මේ තියෙන කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත් වෙලා ඉන්න හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම තමන් හා සමකාලීනව අධ්‍යාපනය ලැබූ විශාකා විද්‍යාලයේ අද ලෝකයේ රටරටවල් වල ජීවත්වෙන ලංකාව ඉන්න ඒ හැම දෙනාට මිතුරු මිතුරියන් ඒ හැම දෙනාටම ඒ අයගේ පවුල්වලයි ඒ සියලු දෙනාම සිහිපත් කළේ හැම දෙනාට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ දීර්ඝායු සම්පන්නිය උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියන උතුම් අරමුණෙන් තමයි අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්නට දෙන්නේ. ඉතින් එහෙමනම් බණහන ඔබ හැම දෙනාටමත් ධර්මශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී සියලු දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණය නිවන් දොරටුවක් බවටම පත්වේවා කියලා මුලින්ම අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංගතුනේ අද අපි මේ ධර්මානුශාසනාවෙන් කතා කරන්නේ කෙනෙක්ගේ ජීවිතයේ බණ ඇසීම කොයි තරම් තමන්ගේ ජීවිතයට උපකාරයක් වෙනවද? මේ ධර්මය අහලා ඒ ධර්මය පුරුදු කරමින් මම කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන අවංක උත්සාහයක් ගත්ත කෙනෙක් හදිසියේ සිහි මුලා වෙලා යම් අනතුරකින් ලෙඩකින් විපතකින් මිය ගියත් ධර්මය දියුණු කරපු කෙනෙක් ආරක්ෂාවෙන ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බොහෝම වැදගත් දේශනාවක් ඇසුරෙන් අද ඔබට මේ ධර්මය විස්තර කරලා දෙන්න. පින්වතුනි අපි කවුරුත් දැන් මේ බණහන අය බණක් අහන්නේ නැතුව අකුසල් කර කර පව්කාර ජීවිත ගත කරගෙන අපිට අපාය හොඳයි කියාගෙන ජීවත් වෙන මිනිස්සු ගැන නෙමෙයි අපි මේ අද කතා කරන්නේ. හොඳට බණ අහන, හොඳට දන් පින්කම් කරන, සිල් ගුණ දහම් වඩන මේ ධර්ම මාර්ගයේ අවංක උත්සාහයක් අරගෙන ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න ශ්‍රාවකයෝ ඒ අයගේ ජීවිතේ මරණාසන්න මොහොත තමන් නොසිතපු විපතකින් ලෙඩකින් අනතුරකින් සිහිමුලා වෙලා මැරෙන්න පුළුවන්. අන්න එවැනි මොහොතක මරණාසන්න මොහොතේ ළඟ ඉන්න කෙනෙකුටවත් එක්කෝ තමන් බණහපු ස්වාමීන් වහන්සේ නමකට ළඟට ඇවිල්ලා පිරිත් ටිකක් කියලා හිත හදලා හිත පිහිටවන්න පරිසරයක් නැති වෙලාවක් වෙන්න පුළුවන්. අඩු ගානේ ඔබ පින් පොතක් තියාගෙන අපි දන්නවා සමහර අය කරපු පින්කම් ලියලා පොත්වල තියාගෙන ඉන්නවා. මම මේ වගේ දම් පින්කම් කරා, මම මේ තරම් පින් කරලා තිනවා, මම මෙහෙම පින්කම් කරා. මරණ මංචකයේ මට මේ පින සිහි කරගන්න ලැබේවා කියලා උත්සාහයකින් ඒ පින් සිහි කර කර ඉන්නවා. හැබැයි අපි දන්නේ නැහැ මරණාසන්න වෙලාවෙක ඇක්සිඩන්ට් එකක් වෙලා සිහි කල්පනාව නැතුව මොලේට වෙච්ච හානියක් තුල සති ගණන් මැෂින් එකකට හයි කරලා ඉඳලා එහෙම ඉඳලා කෙනෙක් සමහරලාවට පණ යන්න පුළුවන්. ඒ වෙලාවක අර පින් පොතවත් කරපු පින්කම් සිහි කරන්නවත් පුළුවන් වෙලාවක් නෙමෙයි. ඊළඟට සමහර රෝග තත්ත්ව තියෙනවා. භාවනා කරත් නැතත් ලෙඩ හැදෙන එක ලෙඩ හැදෙනවා. මොකද ඔබ මම අපි කවුරුත් දරාගෙන ඉන්නේ ලෙඩ වෙන ශරීරයක්.
අන්න ඒක මේ ධර්මය හැසිරෙන ශ්‍රාවකයන් ඉතා හොඳින් තේරුම් ගත යුතු කාරණයක්. ඇයි අපිට මෙහෙම වුණේ මෙච්චර බණහලා මෙච්චර පින්කං කරලා ඇයි අපිටම මෙහෙම වෙන්නේ කියලා හිතනවා. එහෙම හිතන්නෙම බොහෝ වෙලාවට ධර්මය ගැන අවබෝධයක් නැති අය. පින්වතුනි බුදුරජාණන් වහන්සේත් ලෙඩ වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේත් ගිලන් වුණා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේත් ගිලන් වුණා. මේ බුද්ධ ශාසනය තුළ කිසිම රෝගයක් අඩුම ගානේ කයට කිසිම අපහසුවක් නැතු වැඩ සිටියනං ඒකම එක්කෙනා බක්කුල මහරහතන් වහන්සේ පමණයි. මේ ලෝකෙ සාමාන්‍ය අපි හැම කෙනෙක්ම අපි කවුරුත් දරාගෙන ඉන්නේ පටවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරයක්. එතකොට මෙවැනි ශරීරයක් දරාගෙන මෙවැනි ශරීරයක් පරිහරණය කරගෙන ඉන්න ඇද්දී අපි හිතනවනන්නේ අපිට එහෙම ලෙඩ හැදෙන්නේ. අපිට එහෙම ලෙඩ හැදෙන්නේ අපි ඉච්චර පවකාරයෝ නෙමෙයි කියලා හිතනවනං බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ තරම් අඥ්ඥානයකුත් නෑ කියනවා. එකට හේතුව මේ ශරීරයේ ඔබ ධර්මයට අනුකුලොයි ධාතු මනසිකාර භාවනාය මේ ශරීර ගැන ගොඩාක් ගැඹුරින් අපිට විස්තර කරන ආදීනව සංඥා කියලා තියෙනවා. දස සංඥාතර මේ ශරීරයට හැදෙන්න්න පුළුවන් ලෙඩ රෝග ගැන එකින් එක විමසමින් වඩන භාවනාවක් ආදීනව සංඥාව. මෙවැනි භාවනා ක්‍රම වැඩුවනං අපිට ඔබට තේරුම් ගන්න පුළුවන් කොහොම ශරීරයක්ද මං මේ දරාගෙන ඉන්නේ. මොන තරන් ලෙඩරෝගවලට ගුහාවද්ද මේ ශරීරේ. බුදුරජාණන් වහන්සේ වක්කලි හාමුදුරන්ට දේශනා කරී කින්තේ වක්කලි මිනා පූතිකායන දිත්තේන. වක්කලි මේ කුණු වෙලා යන කුණු ශරීරයක් දිහා ඇස් දෙකින් බලාගෙන ඉඳලා ඔබට ලැබෙන ප්‍රයෝජනය මොකක්ද. ඔබට බුදුරජාණන් වහන්සේව දකින්න අවශ්‍යනං ඇස් දෙකින් නෙමේ ධර්මයෙන් දකින්න කිව. යෝ දම්මම් පස්සති සෝමම් පස්සති. වක්කලි ඔබ ධර්මය දැක්කොත් සෝමම් පස්සති ඔබ ධර්මය තුළින් මාව දකිනවා කියව. එහෙමනං අපි ධර්මය තුළින් බුදුරජාණන් වහන්සේව හඳුනගන්න දක්ෂ වෙන්නට ඕනේ. පිංගතුනි අපි කවුරුත් දරාගෙනන්න ලෙඩ වෙන ශරීරය. ඒ නිසා මේ ලෝකේ ඔය තියෙන ලෙඩ රෝග ගිහිද පැවිදිද එයා උපාසකයෙක්ද සිල්වතෙද්ද නැද්ද කුලවතාද රජාද ඕනම කෙනෙකුට ඕනම අසනීපයකට ලෝකෙ ගොදුරුවෙන්ට පුළුවන්. දැන් අපි හිතම හොඳට බණහාපු භාවනා කරපු හොඳට සිල් ගුණ දහම් රැකගෙන ගුණහපත් ජීවිතයක් ගත කරපු කෙනෙක් මොලේ මැරෙන රෝගයක් හැදෙනවා. ඒ වගේ ලෙඩ තියෙනවා. සමහර ස්නායු ආබාධ එක්කෝ කෝමා වගේ රෝග තත්ත්ව තියෙනවා. එතකොට මෙවැනි රෝගයකට ගොදුරුනා කියලා අපි සාමාන්‍යයෙන් හිතමු. එයාට කල්පනාව නෑ. එයාට අඳුරගන්න බෑ මේ මගේ දරුවෝ මේ මගේ නෑයු මේ මගේ ගෙවල් දොරවල් අඳුරගන්න බැරුව යනවා. සමහරය එක තැනක එක්කො කියෝනවා. කල්පනාවක් නැතු ඔහොම කාලයක් ඉඳලා මිය යනවා. අපි හිතමු භාවනා කරපු කෙනෙක් හොඳට සිල්ගුණ දහම් වඩපු කෙනෙ යා භාවනා කරා කියලා ලිඩ හැදෙන් නැතුව තියෙන විදියක් නෑ. ඒ නිසා එහෙම කෙනෙක්කුරත් එහෙම ලෙඩ වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඒ කෙනා සිල්වත්ව ගුණවත්ව වඩපු ගුණ ධර්ම. ඒවැ ප්‍රයෝජනයේ ලැබෙන ආකාරයයි අද මේ දේශනාවෙන් ඔබට බොහොම ලස්සනට පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්න. මේ දේශනාව තියෙන්නේ අංගුත්තර නිකායේ සෝතානු දත කියල සූත්‍රයක්. සෘතවත් ශ්‍රාවකයා හොඳට බණහල ධර්මය දියුණු කරගත්ත ශ්‍රාවකයා ධර්මය තුළින් ආරක්ෂාවෙන ක්‍රම 4ක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. අපි දේශනාවට අනුකූලව ඒ සඳහන් වෙන කාරණා කීපයක් මං ඔබට විස්තර කරන්න බොහෝ අවධානය මේ කාරණා තේරුම් ගන්න උත්සාහ කරන්න. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහනෙනේ ඔන්න එක පුද්ගලයෙක්කින්නවා. ඔහු නිතර බණහනෝ සුතා හරියට බණහන කෙනෙ. දතා ඒ ඇසූ ධර්මය ධාරණය කරගන්නවා. එකැන හොඳට බණ අහල මතක තියාගන්න. වචසා පරිචිතා නිතරේ අහන ධර්මය වචනින් පුරුදු කරනවා. ඒ කියන මේ වගේ දැම් මේ ඇසානිත්‍යයි කනානිත්‍යයි නාසයානිත්‍යයි දිවානිත්‍යයි කයානිත්‍යයි මනසානිත්‍යය දැ මේ බණහලා තියෙනවා. එයා නිතර ඉන්න ගමන් හිතනවා මේ ඇස අනිත්‍යයි මේ කන අනිත්‍යයි
නාසය අනිත්‍යයි, දිව අනිත්‍ය. මේක වචනේ සජ්ජායනා කර කර පුරුදු කරනවා. වචසා පරිචිතා. ඊළඟට මනසානුපෙක්කිතා, නුවණින් විමස තමා තුළින් ඒ ගැඹුරු ගාම්භීර ධර්මය මෙනෙහි කර කර තමා තුළින් බලනවා. මේ ධර්මය ඕපනයිකයි, තමා තුළින් තමාට පමුණවාගෙන බලන්න තියෙන. එයා බලනු ඇත්තට මගේ හැ අනිත්‍යද? අනිත්‍යයිනේ. නාමරූප නිසා හටගත් ඇසා. මේ හැලෙඩ වෙනවා, වයසට යනවා, ජරාවට පත්වෙනවා, තුවාල හැදෙනවා, කුණු වෙනවා, මැරී යනවා. හේතු නිසා හටගත් දේවල් හේතු වෙනස් වෙනකොට වෙනස් වෙන, මේක අනිත්‍යයි. ඊළඟට මේ කනත් නාමරූප නිසා හටගත් ආයතනයක්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ කන තුල නාම ධර්ම, වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ විදියට මේ කනට හැදෙන ලෙඩ රෝග, ආහාර සමුදය, රූප සමුදය, ආහාර නිසයි මේවා පවතින්නේ. ආහාර නැති වෙනකොට නිරුද්ධ වෙනවා, මේක අනිත්‍යයි. දැන් අර අහපු ධර්මයේ තමා තුළින් විමස බලනවා. මනසානුපෙක්කිතා. ඊළඟට ඒ ධර්මයේ තමා තුළින් අවබෝධ කරගන්න උත්සාහ ගන්නවා. ඒ කියන්නේ භාවනාව වශයෙන් වඩමින් ධර්මාවබෝධයට උත්සාහ ගන්න ශ්‍රාවකෙක්. එතකොට මෙයා හොඳට සිල්වත්, බණ අහගෙන, පින්කම් කරගෙන, ගුණධර්ම පුරාගෙන හොඳට ධර්මයේ දියුණු කරගෙන ඉන්නවා. ඔහොම ඉන්නේ නැද්දී යම් කිසි හේතුවක් නිසා සිහි මුලා වෙලා ඔහුට මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතන යම් හේතුවක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ, පිංගතුනි, සිහිමුලා වෙන්න පුළුවන් දුස්සීලකම නිසා. දුස්සීලකම නිසා සිහිමුලා වුණොත් අපායි. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අසම්මූල් හෝ කාලං කරෝති නිරයන්. ඒ කියන්නේ සිහිමුලා වෙලා අකුසල් බලවත් වෙලා පංච දුෂ්චරිතය දෙන කෙනා සිහිමුලා වෙලා මරණින් මත්තේ අපායට යනවා. යථාබතන් නික්කිත්තෝ ඒවන් නිරේකින, හරියට ඔළුවේ තියාගෙන ගිය බරක් අතහැරිය වගේ. ඒ සැනින් මෙහෙන් චුත වෙනකොටම ප්‍රතිසන්දිහිත අපාය පහළ වෙන්නේ. එක්ක නිරිසතෙක්, ප්‍රේතෙක්, දුක් සහිත ආත්මික පහළ වෙනවා. ඊළඟට සීල විපත්ති අතර බුදුරජාණන් වහන්සේ පෙන්වනවා දුස්සීල කෙනා මරණාසන්න වෙනකොට සිහි මුලා වෙනවා. එතන සිහිමුලා වෙනවා කියලා පෙන්නන්නේ දුස්සීලකම නිසා සිහිමුලාවීම. එයා මරණින් මත්තේ අපායට ඊට පස්සේ. හැබැයි අද අපි මේ කතා කරන්නේ, මේ දේශනාවේ කතා කරන්නේ දුස්සීල කෙනෙක් ගැන නෙමෙයි. ඊටාම සිල්වත්, හොඳට බණ අහගෙන, පින්දහම් කරගෙන, දම්පින්කම් කරගෙන, ගුණධර්ම වඩාගෙන හිටපු කෙනෙක් සිහිමුලා වෙනවා. එතකොට එයා සිහිමුලා වෙන්නේ අර කියපු දුස්සීලකම් නිසාවත් වෙනත් අකුසල විපාකයක් විපාක දීලා නෙමෙයි. හැබැයි එයාගේ සිහිමුලා වෙන්නේ එකක් සමහරලාට ඇක්සිඩන්ට් එක හෝ ලෙඩ කර්ම විපාකයක් මත ආපු එකක් වෙන්න පුළුවන්. නමුත් එයා හොඳට පින් කරපු කෙනෙක්. ඒ දැන් හිතන්න පින් කරපු කෙනෙක් වාහනයක් ඇක්සිඩන්ට් වෙනවා. මොලේට හානියක් වෙනවා. මොලේ ඔපරේෂන් කරනවා. ඒ ඔපරේෂන් එකෙන් පස්සේ සමහරලාට කල්පනාව නැහැ, සිහි කල්පනාව නැහැ. එහෙම ඉඳලා මැරෙනවා. එතකොට මේ දේ කාටත් පොදුයි. ඔබට මේ බණ කියන මට, අපි කාට කවදා කොතන මොන විදිහට අපි දන්නේ නැහැ මේ ජීවිතේ මොන වගේ ඉරණමක් අපි කාට අත්වෙයිද. බලන්න මිනිස්සුන්ට හැදෙන ලෙඩ රෝග, සමහර රෝග තියෙනවා, පාකින්සන් වගේ රෝග, ස්නායු දුර්වල වෙනවා, සමහරට කල්පනාව නැහැ, එක්ක මොලේ මිය යන රෝග තියෙනවා. සමහර අය මොලේ මැරිලා මැෂින් එකකින් ඉන්නවා, කාලයක් ඉන්නවා. යම් සමහරුන්ට සල්ලි තියෙනවා නම් ඉතින් ගෙවලා ප්‍රයිවට් හොස්පිටල් වල හරි මේ මැෂින් වලට හයි කරලා ඉතින් තියාගෙන ඉන්නවා කාලයක්. අවසානයේ එහෙම බලාගෙන ඉඳලා එක්ක වෛද්‍යවරුත් කියනවා මේ කෙනා සනීප කරන්න බෑ, දැන් වෙන කරන්න දෙයක් නැහැ. අවසානයේ අර මැෂින් ගැලෙව්වට පස්සේ ඔහු මිය යනවා. එතකොට මේ වගේ ඒ කෙනා කාලයක් දැන් සිහි කල්පනාව නැතුව ඉඳලා තියෙනවා. යම් කිසි හේතුවක්, එක්ක අනතුරක්, ලෙඩක්, මොනවා හරි මෙහෙම හේතුවක්. දැන් ඔබ මේ කියන කාරණේ හොඳට තේරුම් ගන්න. හොඳට බණ අහපු ධර්මයේ මතක තියාගත්ත, වචසා පරිචිතා, ඒ ධර්මයේ නිතර වචනෙන් පුරුදු කරපු, මනසානුපෙක්කිතා, ඒ ධර්ම කරුණු නුවණින් විමසමින් ධර්මානුකූලව සිල්වත්ව ධර්මයේ වඩාගෙන ගිය පුද්ගලයෙක් තමයි මේ අනතුරට හරි ලෙඩකට හරි පත් වෙලා ස්නායු ආබාධයක් හරි මොලේට වෙච්ච හානියක් නිසා හරි
සිහිකල්පනාව නැතුව ඉඳල මිය යනවා. දැන් ඔහු මිය ගියාට පස්සේ ඔහු කරපු පින තියෙනවා පිනෙන් තමයි සුගතියට යන්නේ. භවපච්චයා ජාති මතකතියාගන්න උපදින්නේ කුමක් නිසාද භවය විපාක පිණිස කර්ම හැදීම නිසා. අන්න පටිච්ච සම්පාධි බුදුරජාණන් වහන්සේ උගන්නනවා භවපච්චයා ජාති විපාක පිණිස කර්ම හැදුනේ යම් තමන් කරපු කර්මය විපාක පිණිස සකස් වෙලා තියෙන යම් ආකාරයටද කර්මයට අනුවයි උපදින්න. එතකොට ඔහු ජීවත් වෙලා ඉන්නකොට දන්දීලා සීල් රැකලා බණහලා පින් කරලා හොඳට ගුණ ධර්ම පුරපු කෙනෙ. ඒ පිනෙන් මරණින් මත්තේ අන්‍යතර දේවනිකායක උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නවා. තැන් ඔහු මේ ගිහිල්ලා දේවනිකායක දිවිය ලෝකෙක කොහයාට තැනක උපදිනවා. එතන අන්‍යතර දේවනිකායක කියලා කියන්නත් හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි හොඳට බණහල ධර්මය දියුණු කරගෙන සිහියෙන් මරණයට පත්වෙන කෙනෙකුට තමන් කැමති දිවිය ලෝකෙක හිත පිහිටව ගන්න පුළුවන්. පිංගතුනි ඔබ අහල ඇති දේවතානුස්සති කියල භාවනාවක් තියෙනවා. මේ දේවතානුස්සති භාවනාව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක් සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන මේ සේක බලධර්ම වඩලන. තමන් තුළ තියෙන සේක බලධර්ම සිහි කරලා දෙව්ලවක හිත පිහිටවල හිත වඩන්න පුළුවන් කිය. ඒ මොකද පරලවින් රැකවරණයක් පිණිස මාර්ගඵලයක් ලබාගෙන නිවනට යනතේ. සතරාපායට නොවැටි ආරක්ෂාවීම පිණිස දේවතානුස්සති කියලා ආරක්ෂිත භාවනාවක් බුදු හාමුදුරු පෙන්නල තියෙන. එතකොට මේ අනුස්සති භාවනාතර බුද්ධානුස්සති ධම්මානුස්සති සංගානුස්සති සීලානුස්සති චාගානුස්සති දේවතානුස්සති. දේවතානුස්සති කියලා මෙහෙම භාවනාවක් විස්තර වෙනවා. හැබැයි සිහිකල්පනාව දුරුවල වෙලා මැරෙන කෙනෙකුට දැන් එහෙම තමන් කැමති තැනක හිත පිහිටවාගන්න පුළුවන් වෙලාවක් නෙමේ. සිහිය නැතුව ඉඳල නෙමේ යන්නේ. දැන් එයා උපදින්නේ පිනෙන් ඇදිල යන්නේ. තමන් කරපු පිනට අනුව යම් තැනක අන්‍යතර දේවනිකායක උපදිනවා. ඔන්න බුදුරජාණන් වහස විස්තර කරනවා මහනෙන දැන් ඔහු මැරෙනකොට සීකල්පනාව නැතුවන හිටිය. ඔහු දිවිය ලෝක ඉපදුනාට දෙවි කෙනෙක් හැටියට සිහිකල්පනාව තියෙනවා. පෙර මතක නෑ. පෙර තමන් කොහෙද හිටිය මොනවද කරපු පින්කං කොයි ලෝක ඉඳලද මෙතැන්ටාව ඒව මතක් කරගන්න හැකියාවක් නෑ මොකද සිහි කල්පනාව නැතුව ඉඳලා මිය ගිහිල්ල පිනෙන් දිවිය ලෝක ඉපදිච්ච නිසා. එදකොට එයා දෙවි කෙනෙක් හැටියට තමන්ගේ පිනට දැන් දිවිය විමාන දිවිය සැප සම්පත් මේවා ලැබිලා දෙව්ලොව අනිත් දෙවරු එක්ක විනෝදවෙවී ඔහොම කාලයක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි කාලයක් යනකොට හර පෙර මතකය ටික ටික මතුවෙන්න පටන් ගන්නවා කියනවා. තමන්ටම තේරෙනවා කවුරුත් උදව් කරලා කියලා මතක් කරෝල නෙමෙයි. කාලයක් යනකොට තමන්ටම තේරෙනවා මං ඉස්සර මනුස්සලෝකනේද හිටියේ. මං මේ වගේ බණ භාවනා කරලා තියෙනවානේ. තමන්ට මතක් ටික මතක්කෙන මං ඉස්සර මෙහිම බණෑහුවනේ. බුදු කෙනෙක්ගෙන් ධර්මය අහපු මේ ශ්‍රාවකයෝ අතර මමත් බණැහුවනේ ශ්‍රාවකයන්ගෙන් එක්කෝ ඒ කාල් බුදු හාමුදුරුව හිටියනං ඒව මතක් කෙනවා ඒ බණහපු ඒවා ශ්‍රාවකයන්ගෙන් බණහපුවා දම් පින්කං කරපු ඒවා කරපු දහම් කටයුතු පින්කං ඕ මතක් කෙනොයාට. අන්න ඒවා මතක් කියලා යා ධර්ම මාර්ගයට යොමුයි නො කියනවා. අර දිවිය කාමයන් සැප සම්පත් එක්ක නොමග යන්නේ නැතුව ධර්ම මාර්ගයට යොමු වෙලා යා තනියම ධර්ම මාර්ගය ආපහු හදාගෙන යනවා කියන. ඔන්න එක පුද්ගලයෙක් ගැන බුදුරජාණන් වහන්සේ සෝතානු දත සූට්‍ර පෙන්නන ආකාරය. දෙවනි පුද්ගලයා එයත් අර වගේම මනුස්ස ලෝකේ හොඳට බණහාගෙන හොඳට සිල්ගුණ දහම් පුරාගෙන හොඳට ධර්මය හැසිරිලා භාවනා කරගෙන සුතා හොඳට බණහන. දතා ඇසූ ධර්මය හොඳට මතක තියාගන්නවා ධාරණය කරගන්න. වචසා පරිචිතා නිතර ධර්මය වචනය පුරුදු කරනවා. මනසානු පෙක්කිතා ඒ ධර්ම කරුණු නුවනින් විමසීමස තමා තුළින් අවබෝධ කරගන්න මහන්සි ගන්නවා. එදකොට මෙහෙම ගුණධර්ම වඩාගෙන ඉන්න ඇද්දී අර වගේ අපි හිතම ලෙඩක් හැදෙනවා. මොලේ රෝගයක් ස්නායු ආබාධයක්
ටික දවසක් යනකොට ඒ ලෙඩේ නිසාම ඔහුට කල්පනාව නැතුව යන. සිහි කල්පනාව නැතුව යන. එහෙම ඉඳලා කාලයක් ඉදලා අපිතම අවුරුදු ගානක් එහෙම ඉඳලා මිය ගියා කියල්. හැබැයි ඒ මිය යන්නේ ඒ ජීවිතය තුළ අකුසල් පව්කං කර කර ඉඳලා ඒ අකුසල්ල වෙල විපාකයක් හැටියට ඔහුට වෙච්ච දෙයක් නොවෙන්න පුළුවන්. තමාලාට පෙර කර්ම විපාකයක් බලපෑවෙන්න පුළුවන් ඒ රෝගෙට. හැබැයි ඒ ජීවිතය හු ගොඩක් පින්කරපු කෙනෙ. මරණාසන්න මොහොතේ සිහි කල්පනාව නැතුව ඉඳලා තමයි මැරෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඒ පුද්ගලයාත් ජීවත් වෙලා ඉන්න ඇති කරපු පින්කන් නිසා පින බලවත් නිසා භවපච්චයා ජාති විපාක පිණිස ඔහුගේ පිනට අනුව කර්මය සකස් වෙච්ච ආකාරයට අන්න එතර දේවනිකායක උපදිනවා. එයා දිවිය ලෝකෙකට ඇදිලා යනවා. දැන් එයත් දෙව්ලෝ පහළ වෙනවා. යාටත් අර කලින් කෙනා වගේම පෙර මතක නෑ. ඇයි මරණාසන්න කාලේ අන්තිම කාලෙ සිහි කල්පනාව නැතුව ඉඳලා මැරිච්ච නිසා එයා දෙව්ලව ඉපදුනත් එයාටත් පෙර තමන් කොහෙද හිටියේ මොනවද කරේ කරපු පින්කම් බණහපු දේවල් බණභාවනා ගැන කල්්‍යාන මිත්‍රයෝ ගැන මේ දහම් මග ගැන ඒ මතක නෑ. දෙවි කෙනෙක් හැටියට දිවිය සැප සම්පත් මේ මගේ විමානය සතුටෙන් විනෝදවෙවි ඉන්නවා. පෙර මතක නෑ. ඔහොම ඉන්න ඇද්දී දෙවියන් ධර්ම සාකච්ඡා කරනවා හදිසි අහන්න ලැබෙනවා කිය. පිංහතුනි මනුස්ස ලෝක අපි මේ බණහනවා වගේම දෙවිවරුත් ධර්මය කතා කරනවා. දීගනිකාය තිනවා ජනවසභ කියල සූත්‍රයක්. අන්නේ දේශනාය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහනෙන පෝය දවස්වලට සුධර්මා කියෙන දිවිය සභාවට දෙවුරු එකතු වෙනවා. එකතු වෙලා ඒ අය මනුස්ස ලෝකෙ කරන පින්කං ගැන කතා කර සාධකාරදිදී ඒව සතුට වෙනවා. ඒ අය ධර්ම සාකච්ඡා කරනවා. අනාගාමී වෙච්ච සනන්ත් කුමාර කියල බ්‍රහ්ම දෙවි කෙනෙක් දෙව්ලවට එනවා පෝය දවස්වලට දෙවියන්ට දහම් දෙසන්න. ඔබහල ඇති අනාගාමී අය විතරක් උපදින බ්‍රහ්ම තල තියෙනවා. අවිහ අතප්ප සුදස්ස සුදස්සී අකනිට. මෙන්න මේ බ්‍රහ්මතල පහ අවිහ අතප්ප සුදස්ස සුදස්සී අකනිට කියන්න මේවට කියන්නේ සුද්ධවාස බ්‍රහ්මලෝක. මේ බ්‍රහ්ම තලවල උපදින්නේ අනාගාමී ඵලයට පත්වෙච්චාය පමණ ඒ අය එහෙම පිරිනිවන් පාන. ආපහු කාමලෝකට එන්නේ එනිසා තමයි න ආගාමී අනාගාමි කියන්නේ එක කාමලෝක ආය උපදින්නේ එහෙම පිරිනිවන් පාන. එතකොට මේ අනාගාමී වෙච්ච මාර්ග පල් ලබලා ඉහලටම අනාගාමී වෙච්ච බ්‍රහ්ම දෙවිවරු පෝය දවස්වොල්ට සුධර්මා දිවිය සභාවට එනවා කියනවා දෙවියන්ට බණ කියන්න ධර්මය කියලදේ. එතකොට අපිට එහෙනම් පේනවා මේ මනුස්ස ලෝකෙ වගේම දිවිය ලෝකවලත් ධර්ම සාකච්ඡා බණහනේවා ධර්මය හැසිරෙනේවා පින්කං ගැන කතා කරනේවා පින් අනුමෝදන් වෙනවා. ඇයි දෙව්ලොව නිතියෙන සිළුමිනි සෑය. බඹලව තමයි තියෙන සළුමිනි සෑයි. අපේ බෝසතාණන් වහන්සේ අභිනිස්ක්‍රමණය කරපු දවසේ අනෝමා නදියෙන් එතර වෙලා උන්වහන්සේගේ කෙස් වැටිය දිගු කෙස් වැටිය මගුල් කඩුවෙන් කපලා අතේ තියාගෙන සත්‍යයක් ක්‍රියාවක් කර මට ඒ කාන්තෙ මේ යන ගමනේ ලෝතුරා සම්බුද්ධත්වය ලැබේ නම් මේ කෙස් පොළොවට නොවැටේවා අහසේම රැඳේවා කියලා හසට වීසි කරා. යොදුනක් ඉහල අහසට පැනනැක්ග බෝසතාණන් වහන්සේගේ කේශධාතුන් වහන්සේලා සක්‍ර දෙවියන් රන් කරඩුවකින් පිළිගත්තා කියෙන්. දෙවිවරු සාධකාරදී දිදී දෙව්ලවට ගිහින් තවතිසා දෙව්ලව දොළොස් යොදුනක් විශාල චෛත්‍යයක් මවනවා සත්රුවනින්. ඒ තමයි සිළුමිනි සෑයි ඒ සෑයේ මහා බෝසතාණන් වහන්සේගේ කේශධාතු තැන්පත් කරගෙන දෙව් බමුන් වන්දනා කරන්න පටන්ගන්න. එදාම අභිනිස්ක්‍රමණය කරපු දවසෙම ඒ මොහොතෙම උන්වහන්සේ කල්පනා කරනවා අරාභරණ ටිකයි මගුල් කඩුවයි චන්න ඇමතියට දුන්න ආපහු ඔබ මේ වරගෙන යන්න. හැබැයි උන්වහන්සේ ඇඳගෙන ඉන්නේ රාජකය සලු පිළි. උන්වහන්සේ කල්පනා කරා විමුක්තිය කරා යන කෙනෙකුට මේ රාජකය සලු පිළි සුදුසු නෑ. ශ්‍රමණ විදිී ශ්‍රමණයෙක් විදිහට ශ්‍රමණ වෙස් ගන්නට ඕන. ඒ මොහොතෙම උන්වහන්සේගේ සංසාරික මිත්‍රයෙක් කාශ්‍යප බුද්ධ ශාසනයේ යාළුවා කාශ්‍යප බුදුහාන්දුරන්ගෙන් බණහල අනාගාමි වෙච්ච ගටිකාර සුද්ධවාස බඹලව හිටි. ඔහු සාධකාරදිදී බ්‍රහ්ම දෙවරු සමඟ අහසින් ඇවිල්ල අටපිරිකරක් මවාගෙන බෝසතාණන් වහන්සේට අටපිරිකරක් පූජ කරා.
උන්වහන්සේක පිළි අරගෙන සිවුරු පිරිකර ඇඳගත්තා. සිවුරු පාත්‍ර දරාගෙන අර ගිහි වස්්‍රයුගලා පහු නමල අතට අරගෙන කලින් විදිහටම සත්‍යයක් ක්‍රියාවක් කරා. මං මේ විමුක්තිය කරායන ගමන මට ඒ කාන්තෙන් විමුක්තිය ලැබේන මේ ගිහි වස්රත් පොළොවට නොවැටේ වහසේම රැඳේවා කියලා හසට වීසි කර. යොදුනක් ඉහල අහසට පැනනැගල අහස රැඳෙද්දී ගටීකාර බ්‍රහ්ම දෙවියන් කරඩුවකින් පිළිගෙන සුද්ධවාස බඹලවට ගිහිම් බ්‍රහ්ම දෙවුරු චෛත්‍යයක් මවනවා. ඒ තමයි සලුමිනි මහා සෑයි. දෙව්ලොව තියෙන සිළුමිනි සෑයි. එනම් බඹලව තියෙන්නේ සලුමිනි මහා සෑයි. එතකොට දෙවිවරු බ්‍රහ්ම දෙවිවරු මේ චෛත්‍ය වදිනවා පින්කං කරනවා බණහනවා ගුණ ධර්ම පුරනවා ධර්ම සාකච්ඡා කරනවා. අන්න ඒ අහන්න ලැබෙනවා අර දෙවි කෙනාට. අර පෙර මතකේ නැතුව දෙව්ලොව ඉපදිලා ඉන්න කෙනාට අහන්න ලැබෙන. ඒ බණපද ඇහෙනකොට ධර්ම කරුණු ඇහෙනකොට මතක් කෙනවා කියනවා මන් දන්න දේවල්න මේ අය කතා වෙන්නේ. මං කවදහරි මේ වහලා තියෙනවා. මේ කියන දේවල් ඔය පටිච්ච සම්පාද පංචුපාදානස්කන්ද ඕව මං කලින් ඉගෙනගෙන තියෙනවනේ කියලා පෙර මතකය මතු වෙලා එනවා කියන. ඒ මතක ආවට පස්සේ අර කල්්‍යයාන මිට්‍ර දෙවිවරු එක්කම එකතු වෙලා ධර්මමාර්ගයටම හැරෙනවා මිසක් ආපස්සට නම් වැටෙන් නැතේ කිය. ඔන්න දෙවනි කෙන ආරක්ෂා වෙන හැටි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහනෙනි තුන්වෙනි කෙනා තවත් පුද්ගලයෙක් ගැන දේශනා කරනවා. එයත් අර වගේමයි. මනුස්සලෝකෙදි හොඳට බණහලා සුතා ඇසූ ධර්මය මතකතියාගෙන ධාරණය කරගෙන වචනින් පුරුදු කරනවා බණ භාවනා කරනවා දම්පින්කං කරනවා හොඳට සිල්වත්ව ගුණුවත්ව ධර්මාවබෝධයට මහන්සිගන්න කෙනෙ. එයත් අර වගේමයික් අපි හිතම ඇක්සිඩන්ට එකක් වෙලා මොලේට හානියක් වෙනවා. කල්පනාව නැතුව කාලයක් ඉඳලා මැසින්නයක ඉඳල යා මැරෙනවා. එක්කු මොකක් හරි අපි හිතම එ මොලේට වෙච්ච හානිය කවුරුව තරාකාරයක කොළුවට ගහලා ආයුදයකින් පහරදීලා මොලේට හානියක් වෙලා මොකක් හරි එහෙම කල්පනාව නැතුව ඉඳලා යම් හේතුවකින් යා මැරෙන්නේ. යා හැබැ පින් කරලා තියෙන හොඳට ගුණපුරපු පින්කරපු කෙනෙක් එයා කොහොම මැරුණත් පිනෙන් රැස්කරගත්ත කර්මයෙන් තමයි කර්මයට අනුවයි උපදින්නේ බහුපච්චයා ජාති. එයා කරගත්ත පින නිසා අන්‍යතර දේවනිකායකයත් උපදින කොයව දිවිය තලයක උපදින. දැන් ඒ කෙනාට ඔහොම දිවිය ලෝකයෝ සැප සම්පත් විඳ විඳ ඔහොම කාලයක් ඉන්නකොට ඉරදි බල සම්පන්න රහතන් වහන්සේලා දෙව්ලොවට වැඩම කරලා දෙවියන්ට බණ කියනව ඇහෙනවා කියන. එහෙමනම් අපිට පේනවා ඉරදි බල සම්පන්න රහතන් වහන්සේලා දෙව්ලොවට වැඩම කරලා දෙවියන්ට දහම් දෙසලතින මේ මනුස්සලෝක බණ කියනවා වගේ මේදා. ඔබ අහලා ඇතින මුගලන් මහරහතන් වහන්සේ උන්වහන්සේ නිතර දෙව්ලොවට වඩිනවා කිය. දෙවියන්ට දහම් දෙසලා ඒ දිවිලෝකෙ දෙවරුන්ගේ විස්තරත් දැනගෙන ඇවිල්ලා මනුස්්‍යයන්ටත් ඒව මුල් කරගෙන ඒ මාතෘකා කරගෙන දහම් දෙසන. ඒ සිදුවීම් තමයි ඔය විමානවත්වේ සඳහන් වෙන්නේ. මුගලං හාමුදුරු දෙවිවරුන්ගෙන් අහනවා පින්වත් දෙවිය පින්වත් දෙව්දුව ඔබ මේ තරන් දිවිය සැප සම්පත් විඳින්නේ පෙර කොහෙද හිටියේ මොනවගේද පිනක්ද කරේ ඔබ මේ තරන් සැප සම්පත් විඳින්න කරපු පින්කම් මොනවාද තින් අඩ දෙවරු තමන්ගේ කතා කියනවා පෙර මනුස්සලෝක ඉඳල කරපු පින්කං ගැන් ඒවා දැනගෙන ඇවිල්ල මුගලං හාමුදුරු මනුස්්‍යයන්ට බණ කියනවා අද දෙවි කෙනෙක් මට දෙව්ලෝදි මුණ ගැහුණ මෙන්න මේ වගේ පින් කරලා ඒ නිසා නුඹලත් පින් කරන්න කියලා මුගලම් මහරහතන් වහන්සේ ඒ මාතෘකා මුල් කරගෙන මනුස්්‍යයන්ටත් බණ කිව්වා කියන. දෙවියන්ටත් දහම් දෙසන. එතකොට මේ වගේ දෙවිවරු බණහන්න යනවා දැන් අපි හිතම කට්ටේ දෙවිවරු එකතු වෙනවා. එහෙම බණහාගෙන ඉන්නකොට අන්න මතක් කෙනවා මේ කියන දේවල් මේ බණමං අහල තියෙනවනේ. මේ වගේම කරුණු මට හොඳට අහල පුරුදුයිනේ කියල මතක් කෙනවා පෙර මතකේ. ඒ මතක් වෙනකොට යා ධර්මමාර්ගටම යොමුුවෙනවා මිසක් ආපහු අර පංචකාමයන් කෙලෙස් එක්ක නොමග ගිහිල්ල අපාය පැත්තට වැටෙන් නෑ කිය. බුදුරජාණන් වහන්සේ මේකට ලස්සන උපමාත් කියනවා. උපමා දෙකක් විස්තර කරනවා අර කලින් දෙවනි තුන්වෙනි කියන මේ අවස්ථා දෙක විස්තර කරමින් බුදුරජාණන් වහන්සේ උපමා කීපයක් කියන. ඒ උපමා තමයි ඔන්න යම්කිසි කෙනෙක් කැලේක ඇවිදින්න ගිහිලා හදිසියේ මහා කැලයක් මැද අතරමං වෙනවා. අපිතුම් පාර වැරදිලා කැලේ අතරමං වුණ පිරිසෙන් මග ඇරලා කැලේ තනි වුණ.
දැම් මෙයා කැලේ පාරක් හොයාගන්න විදිහක් නෑ. අද වගේ දුරකතන සම්බන්තා මොනවත් නැති මහා කැලයක් මැද්ද කිසිම දෙයක් නැතුව තනි වුනා කියලා හිතන්. දැන් එයාට හිතට බයක් කෙනවා. මං තනි වෙලා මට මොකක් වෙයිද මං කොහොමද පාරක් හොයාගන්න කියලා බයෙන් අර කැලේ ඇතුළේ පාරක් හොය හොය එහාට මෙහාට පාරක් හොය හොයා කැලේ ඇවිද ඇවිද යනවා. ඔහොම යනකොට යාට ඈතින් ඇහෙනවා කියනවා හක් පිබින හඬක්. හක් ගෙඩියක් පිබිනව ඇහෙනවා කියලා හිතන්න ඈතින් ඇහෙනවා හඬක්. ඒ හඬ ඇහෙනකොට මෙයාට පුදුම සතුටක් උපදිනවා. ඔය නම් මං අහල පුරුදු හඬක්. අන්න කවුරු හරි හක් ගෙඩියක් පිබින එහෙනම් මේ ළඟ ගමක් තියෙනවා. අන්න මට රැකවරණයක් තියෙනවා කියලා ඒ හඬ ඔස්සේ යා යනවා කියන. ඒක හරියට අර දෙව්ලොව ඉපදිලා පෙර මතකේ නැතුව ඉන්න දෙවි කෙනෙකුට දෙවියන් ධර්ම සාකච්ඡා කරනව ඇහෙනකොට පෙර මතකේ මතුවෙනවා වගේ කියනවා හරියට අර හක් පිමින හඬ අඳුන ගන්නවා වගේ කියන. පෙර මතකේ මතක් කෙනවා මන් දන්නවනි මං අහල තියෙනවන මේ නම් මන් දන්න දෙයක් කියලා මතක් කෙනවා කියෙන. ඊළඟට බුදුරජාණන් වහන්සේ අර තුන්වෙනි කෙනාටත් ලස්සන උපමාවක් කියන මහණෙන මහා කැලේක අතර මං වෙච්ච කෙනෙ කර වගේම කැලේ පාරක් හොය හොය ඇවිද ඇවිද යනකොට ඇතින් ඇහෙනවා බෙර හඬක් බෙර ගහනවා කොහරි බෙරයක් ගහනවා. දැම් බෙර අහල තියෙන මනුස්ස ලෝක ඉන්න ඇදදි හරි කලින් අර කැලේට යන්න කලින් බෙර ගැන දන්න බෙරහඬ අහල තියෙන කෙනා බෙරේ ඇහෙනකොට බයවෙන්න බුදු අම්මෝ කියලා අයි කැලේටම දුවන්නේ. එයා බෙරහඬ ඇහෙනකොට මඳුන ගන්නවා අන්න ගමක් මේනම් ගමකින් ඇහෙන හඬක් ඔය බෙරහඬක් මං හොඳට අහපු හඬක් අන්න මට රැකවරණයක් තියෙනවා කියලා ඒ හඬ ඔස්සේ යන. බුදුරජාණන් වහන්සේ වදාලා අර මරණාසන්න කාලි සිහිකල්පනාව නැතුව මිය ගියත් පිනෙන් දිවිය ලෝකික ඉපදිලා පෙර මතකය මතක් කරගන්න බැරුව ඉන්න කෙනාට රහතන් වහන්සේලා දෙව්ලෝට වැඩම කරලා බණ කියනව ඇහෙනකොට ඒ බණපද අහනකොට ඒවා මතක් කෙන්නෙත් හරියට අර බෙරහඬ අඳුන ගන්නවා වගේ කියන. කැලේ අතර මං වෙලා හිටපු කෙනෙක් බෙරහඬක් අඳුන ගත්ත වගේ ඒ බණ ඇහෙනකොට මතක් කෙනවා කියනවා. මන් දන්න දෙයක්නේ මං මේ අහල තියෙන දේවල්නි. ඔය ධර්ම කරුණු මං කලින් අහල තියෙනවන කියලා මතක් කෙනවා. එහනම් මතකතියාගන්න දැම් මේ සිහිකල්පනාව නැතුව කාලයක් ඉඳලා පින්කරපු කෙනෙක් මැරිලා දෙව්ලොවට ගියත් බණපද ඇහෙනකොට එහෙම මතක් කෙනවා නං දැන් ඔබ හිතන්න මේ ධර්මය පුරුදු කරලා හොඳට බණ භාවනා කරලා ධර්මී හැසිරිලා බණහපු කෙනෙක් සිහියෙන් මරණයට පත්වෙලා සුගතිය ඉප දෙනකොටම අර මතක ඒ විදිහටම නැද්ද. එයාට තියෙනවා යා දන්නවා දෙව්ලෝ පහළ වෙච්ච ගමම්ම තමන් පෙර කොහෙද හිටිය මොන පින්කන්ද කරේ කොහොමද බණැහව යා එතනයි දම්ම ඒ දියුණුව ඉස්සරහට දියුණු කරගෙන යනවා. ඒ නිසා පිංවතුනේ අපි මේ ධර්මය පුරුදු කරනවා කියලා කියන්න මේ ජීවිතයට විතරක් කරන දෙයක් නෙමේ. සසරෙන් නිවන් දකිනතෙක් මේ අහන බණපද ඔබට ප්‍රයෝජනවත්වෙනවා. ඔබ භාවනා කරනවා සිල් රකිනවා ගුණධර්ම පුරනවා කියන්නේ මේ රැස් කරගන්න ගුණධර්ම මෙලවින් අවසන් වෙන්න හුස්මටික යනකොට ඉවර වෙන්න. හැබැයි අනිත් උපාදීගෙන ගත්ත දේවල් ආචාර්ය මහාචාරය කංවෙන්න පුළුවන් ඔය ඔක්කොම හුස්මටික අධි දාලා යන්න වෙනවා. හැබැයි මේ ධර්මය අහලා දහම් දැනුම තුළ ගොඩනගපු මේ ආධ්‍යාත්මික දියුණුව දැනුම පින ඒවා පරලවටත් උපකාර වෙනවා. පුඤ්ඥානි පරලෝකස්මින් පතිට්ටා හොන්ති පානින. පරලව පිහිට පිණිස පවතින්නේ ටැස් කරගන්න පිනමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ සෝතානු දත කියන සූත්‍රයේ 4 වෙනි පුද්ගලයා ගැන තව කෙනෙක් ගැන කියෙන හරි ලස්සන සිදුවීම. ඒ තමයි දැන් ඔබ දන්නවර කලින් පුද්ගලය 3 දෙනාගේම සිදුවීම. 4 වෙනි කෙනාගෙන බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහණෙනි ඔන්න කෙනෙක් මනුස්ස ලෝකෙ ඉන්නවා හොඳට බණහන කෙනෙක්. සිල්වත් කෙනෙක්. පෝයටත් උපෝසතේ රකිනවා නිති පන්සිල් රකිනවා දවසට බණ 2-3ක් අහනවා. ඒ අහන ධර්මය නිතර මෙනෙහි කරනවා බණපොත්පත් කියවනවා. කොහොම හරි මම මේ ජීවිතේ ධර්මය අවබෝධ කරගන්නවා කියලා අවංක උත්සාහයක් ගනිමින් ධර්මාවබෝධයම අරමුණු කරගෙන ගුණධර්ම වඩාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා. දැන් යා එකතු වෙලා මනුස්ස ලෝකෙ පින්කම් කරනවා. දැන් බලන්න ඔබ පින්කම් කරනකොට පිරිස ඉන්න ඔබට යාළුවෝ ඉන්නවා කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. අපි ගිහිල්ලා මෙහෙම දානයක් දෙමු කියපුවාම පිරිස ඉන්නවා. අපි පින්කමක් තියනවා යන් භාවනාවක් තියනවා යන් කියලා
ඔබට යාළුවෝ කල්්‍යයාන මිත්‍රයෝ ධර්ම මාර්ගයට උදව් කරන අයත් ඉන්නවා. ඒ අය මේ හැමෝම එකට මැරෙන වනෙමයින. ඒ අය ඔබට කලින් මිය ගිහිල්ල සමහරු දිවිය තලවල ඉපදිච්චයි ඉන්න. සමට ඔබත් එක්ක ගිහිල්ල භාවනා කරන්න ගිය කෙනෙ. ඔබට කලින් මිය ගිහිල යා දිවිය ලෝක ඉපදිලා. ඔබත් එක්ක එකට සෑවන්දනා කරනවා සිය ගානක් එකතු වෙලා ගිහිල්ලා කප්රුක් පූජාවක් කරනවා මහා පින්කං කරනවා දම් පින්කං කරනවා. ඒ පින්කන් සංවිධානය කරපු පින්කං වලට එකතු වෙච්ච කල්්‍යයාන මිත්‍රය අපිට කලින් දෙව්ලව යන අපේ යාලුව කල්්‍යයාන මිත්‍රය කොච්චර ඉන්නවාද. බුදුරජාණන් වහන්සේ වදාලා ඔය අතර අර ධර්මී පුරුදු කරගත්ත කෙනෙකුට මරණාසන්න යම් කිසි හේතුවක් නිසාර වගේම අපි ගම් මොලේට වෙච්ච හානියක් එක්කො ලෙස්සල වැටිල ඔලු ඇදිලමක්කර එතන ඉදම් ඔලුවලේ පිරිල්ලා කල්පනාව නැතුව ගිහිල්ල එහෙම මැරෙනවා. අපිතම එහෙම නැත්නම් මොලේ අසනීපයක් හැදෙනවා. ඉස්නායවාබාධයක් එක්කො මොලේ මැරිලා මොකක් හරි හේතුවක් හිතමක්කො මොලේ පිළිකාව මොනවා හරි අපි හිතම යම් කිසි හෙම දෙයක් වෙන්න පුළ එක් ඇක්සිඩන්ටයක් වෙලා මොලේට ඔළුවට වෙච්ච හානියක් මත කල්පනාව නැතුව ඉඳලා කාලයක් ඉඳලා මැරෙන. දැන් ඒ අත් අපි ගම මාසයක් වෙන්න පුළුවන් සතියක් වෙන්න පුළුවන් මාස ගානක් වෙන්න පුළුවන් කල්පනාවක් නැතුව සිහි කල්පනාව නැතුව ඉඳලා මියගිය කෙනෙ. හැබැයි යා ජීවත් වෙලා ඉන්නකොට හොඳට පින්කං කරපු පින්කං වලට ගියපු බණ භාවනා කරපු ධර්මානුකුලෝ සිල්වත්ත ධර්මාවබෝධයට මහන්සිගත්ත කෙනෙ. එයා රැස්කරගත්ත පිනෙන් අන්‍යතර දේවනිකායක උපදිනවා. මොකක් හෝ දිවිය ලෝකිකට පිනෙන් එයා පිනට අනුව බවපච්චයා ජාති මතකතියාගන්න උපදින්නේ භවය නිසා. කාම බව කාමලෝක විපාක පිණිස කර්ම හැදිලන කාමලෝක උපදිනවා. බණ භාවනා කළ දෙහන වඩපු කෙනෙක්න රූපලෝක විපාක පිණිස කර්ම හැදිලන රූපී බ්‍රහ්ම තලයක උපදින. අරූප දෙහන වඩලනං අරූපී බ්‍රහ්ම තලයක උපදින. එතකොට ඒ විපාක පිණිස රැස්කරගත්ත කර්මයෙන් තමයි උපත කර ඇදිලෑ. එයා හොඳට පින්කරපු කෙනෙක් නිසා පිනෙන් දිවිය ලෝකෙක උපදින. හැබැයි අර කලින් පුද්ගලයට වගේ කාලයක් ගිහිල තනියම පෙර පින මතක් කෙන්නෙත් නෑ පෙර මනුස්සලෝක බණ භාවනා කරපයවා සිහිවෙන්නෙත් නෑ. ඒ කෙනාට දෙවියන් ධර්ම සාකච්ඡා කරනවා හදිසීවත් අහන්න එහෙම අවස්ථාවක් යෙදෙන්නෙත් නෑ. රහතන් වහන්සේලා දිවිය ලෝකෙට ගිහිල්ල බණ කියනකොට එහෙම අවස්ථාවක බණහන්න අවස්ථාවකුත් නෑ. අපි ඉතම යා කොයි හරි දිවිය තලයක ඉපදිලා ඉන්නවා. එයා දෙවි කෙනෙක් හැටියට විනෝද වෙනවා සතුටු වෙනවා දිවිය සැප සම්පත් විඳවිද හොම දිවිය කාමයන්න එක සතුටු වෙවී දෙව්ලව ඉන්න. එයාට කලින් දිවිය ලෝකයට ගියපු අර එකට මනුස්ස ලෝකෙ පින්කං කරපු කල්්‍යයාන මිට්ට දෙවිවරු නිතර බලනවා කියනවා කෝ අපේ යාලුව කෝ අපිත් එක පින්කං කරපු අය කෝ මනුස්ස ලෝකයේ එකට අපි එක්ක භාවනා කරපු අයි දැන් ඒ අයි කොහෙද ඉන්න කියලා නිතර බලනවා කිය. එහෙම බලනකොට දකිනවා එකට බණ භාවනා කරපු එකට පින්කාං කරපු එකට සෑවන්දනා කරපු එකට භාවනා වැඩ සටහංවලට ගියපු එකට දම් පින්කන් සූදානන් කරපු දන්දීපු කල්්‍යයාන මිත්‍රයෝ අතර මනුස්සලෝක හිටපු කෙනෙක් මෙන්න මිය ගිහිල්ලා දිවිය ලෝකෙම ඉපදිලා. එයාර දිවිය සැප සම්පත් එක්ක සතුටු වෙවී විනෝද වෙවී ප්‍රමාද වෙවී ඉන්නවා. එතකොට අර කල්්‍යයාන මිට්ට දෙවියවරු එයා හොයාගෙන ඇවිල්ලා එයා වටේ ඉඳගෙනේ දෙවියවරු යාට මතක් කරෝනවා කියනවා සිහි කරෝනවා පින්වත මතකද ඔබට අපි මනුස්සලෝක කලින් හිටියේ ඔබට මතකද අපි මෙහෙම පින්කං කරා අපි මේ වගේ බණ භාවනා කරා ඔබ මෙහෙම කෙනෙක් ඔබ මෙහෙම පින් කරපු කෙනෙක් ඇයි ඔබට මතක නැති ඔබ සිහි කරගන්න කියලා අර දෙවිවරු එයා වටේට ඉඳගෙන පෙර මතකය ඇති කරෝලා පෙර පින්කම් මතක් කරලා ධර්ම මාර්ගයට එක්කරගෙන යනවා කිය. බුදුරජාණන් වහන්සේ මේක අපිට තේරෙන්න තවත් ලස්සන උපමාවක් කිය. සමහරයි ඉන්න ඕන තේරුම් ගන්න බෑන කොහොම කීවත් යාලට තේරෙන විදිහට තවත් ලස්සන උපමාවක් බුදුරජාණන් වහන්සේ පින්න ඒක මහණනි මෙන්න මේ වගේ දෙයක් කිනවෙන්නේ. ඒක හරියට ඔබට තේරුම් ගන්න පුළුවන් අපි හිතමු දැන් පුංචි කාලෙ ඔබට හිටපු යාලුව ඉස්කෝල යන කාල හිටපු යාළු මිත්‍රයෝ ගැන හිතන් සමාට මේ බණහන් ඉස්කෝල යන ළමයෙක් නම් එයාට මේ අත්දැකීම ඒ විදියට ගන්න බැරිවි වැඩි හිටියෝ හිතන් පුංචි කාලෙ ඉන්න යාළු මිත්‍රයෝ ඉස්කෝල යන කාල හිටපු යාළු මිත්‍රයෝ සමහර වෙලාවට ඒ අය
තරුණ කාලේනවා විවාහ වෙලා ගම් රටවල් අතහැරලන සමහරු එක රටවල්වල පදිංචියට යන. අපි හිතමු කෙනෙක් ඔන්න ලංකාව හිටපු කෙනෙ. එයා විවාහ වෙලා යන වෙන රටකටෙක්ව ඇමරිකාවේ එංගලන්තේ ඕස්ට්‍රේලියයා වෙන් රටක පදිංචි වෙලා. ඒ රටේ අවුරුදු ගානක් ඉන්න ඉඳලා හිට ලංකාවට අවුරුද්ධකට සැරයක් අවුරුද්ධයකට සැරයක් එනවා යනවා දෙමවපියෝ බල්ල ටික දවසක් ඉඳලා ආපහු රට යන. ඔහොම ඉන්නකොට හදිස්සීවත් කොහෙදි හරි අපි හිතමු උත්සවයකට ගිය වෙලාවක එක්කො ස්කෝලෙ මොකක් හරි පරණ උත්සවයක් යාළුව එකතු වෙච්ච තැනක් කාගෙ හරි එහෙම තැනකට ගියපු වෙලාවක පරණ යාළුව ටිකක් හම්බෙනවා. ඒ පරණ යාළු මිත්‍රය හදිස්සියවත් මුණ ගැහුණොත් ඒ අය මොකද කරන්නේ. දැව්වට හිතේ මවාගන්න පුළුවන්. ඔබේ පරණ යාළුවෙක් කොයි හරි මළගෙදරක වෙන්න පුළුවන් එක්කො කාගෙ හරි විවාහමංගල් එක වෙන්න පුළුවන් උත්සවයකදි වෙන්න පුළුවන් පරණ පාසැල් යන හරි පරණ යාළු මිත්‍රයෝ ටිකක් හම්බුනොත් ඒ අය වට වෙලා අර පරණ දේවල් මතක් කරගන්න මතකද අපි ඒ කාලෙ මෙහෙම කරා. මතකද ඔයාට අපි ඉස්සර මෙන්න මේ විදිහට ඉස්කෝල යන කාලේ අපි මෙහෙමයි කියලා හිනාවේවී බොහොම සතුටෙන් අර පරණ දේවල් මතක් කරගන්න. බුදුරජාණන් වහන්සේ වදාළ දෙවිවරුත් ඔය වගේ තමයි කියන. තමන් එකට බණභාවනා කරලා කල්්‍යයාන මිට්‍ර දෙවියවරු තමන්ට කලින් දිවිය ලෝකෙට ගියපු අය තමන්ගේ කල්්‍යයාන මිත්‍රයන් එනකම් බලාගෙන ඉන්න. පින්කං කරපු ගුණධර්ම වඩපු එකට බණභාවනා කරපු අය දිවිය ලෝකවලට ආවට පස්සේ අනිත් දෙවියවරු යාව හොයාගෙන ඇවිල්ලා මතක් කරලා දෙනවා. පින්වත මතකද. අපි මෙහෙම පින්කං කර අපි මෙහෙම පින්කං කර. ඇයිවාට මතකනේ අරහෙම කිය මතක් කර දැම් බලන්න ඔබ සමහරලාට විදේශ රටක ඉන්න කෙනෙන්න ඔබට මේ අත්දැකීම හොඳට ඇති. ඔබ අවුරුදු ගානකට පස් සමහරලාවට ලංකාවට ගියහම ඔබේ යාලු මිත්‍රය සමහලට ආරංචියට ඔබ හොයාගෙන නවා. ඇවිල් අර පරණයව මතක් කරන දැන්වාට අපි මතකත් නෑන. ඇයි මතක නැද්ද මෙහෙම කියලා ඒව මතක් කරලා දෙනවා. අර අසවලා මෙහෙමයි අපි මතකද ඒ කාලෙ මෙහෙම ගමන්ගිය ඕ මතක් කරගන්න. බණ භාවනා කරපු අය ඒව මතක් කරගන්න. දම් පින්කං කරපුව ඒව මතක් කරගන්න අපි ඉස්සර මෙහෙම පින්කං කර අපි මෙහෙම භාවනා කර ඒ වගේ පින් දහම් කරලා දිවිය ලෝක කියත් දෙවිවරු ඒවා මතක් කරවල ධර්ම මාර්ගයට එක්කරගෙන යනවා කිය. මෙන්න මේ කාරණා හතර බුදුරජාණන් වහස විස්තර කරන්නේ සෝතානු දත කියන සූත්‍රය. ඒම විස්තර කරලා බුදුරජාණන් වහන්සේ පෙන්න්නනම් මහනෙනී මනුස්සලෝක ඉන්න කාලෙ. හොඳට බණහපු සිල්වත්ත ධර්මය දියුණු කරපු අවංකව ධර්මාවබෝධයට උත්සාහයක් ගත්ත. සුතා බණහපු දතා ඇසූ ධර්මය ධාරණය කරගත්ත වචසා පරිචිතයේ ධර්ම කරුණු වචනයෙන් පුරුදු කරගත්ත මනසානු පෙක්කිත අනුවනින් ඒ ධර්ම කරුණු විමසපු ධර්මාවබෝධයට මහන්සි ගත්ත කෙනෙක් යම් හේතුවකින් සිහිකල්පනාව නැතුව ඉඳලම් මිය ගියත් එයාට රැකවරණයක් තියෙන එහෙනම් මතකතියාගන්න සිහිකල්පනාව දුරුවල වෙලා මැරෙන හැමෝම අපාය යන්නේ නෑ අන්න ඒක මතකතියාගන්න. අපාය යන්නේ අපායගාමී අකුසලයක් බලවත් වුණොත් එයා අපාය යනවා. සමහර වෙලාවට එයා මරණාසන්න වෙනකොට යාට පෙරකරපු අකුසලයක් හරි අපායගාමි අකුසලයක් බලවත් වුණොත් අකුසලෙන් අපායන්න පුළුව. ඒ අරෙන් ඇක්සිඩන්ට් එකක් වෙලා මොලේට හානියක් වෙලා ඔපරේෂණයක ඇතිවෙච්ච ප්‍රශ්නයක් හරි මොලේ මොකක් හරි ඇතිවෙච්ච වෙන ලෙඩක් නිසා හරි සිහිකල්පනාව නැතුව මිය යනවා. එයා කොහෙද උපදින්න කියලා තීරණය වෙන්නේ එයා රැස් කරගත්ත කර්මයනු කර්මයෙන් තමයි භවය බවපච්චයා ජාති බව කියන්න එතන විපාක පිණිස කර්ම හැදී කර්මයෙන් උපදින්. පින් කරපු කෙනා පිනෙන් සුගතියකට පිනේ ඒ අවශ්‍ය තැනට පිනට අනුව ඇදිලා යනවා. එහෙම ඉපදුනත් එයාට ධර්මය මුණ ගැහිලා ධර්ම මාර්ගයට යන ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බොහොම ලස්සන දේශනාවක් අද අපි මේ කතා කර. එහෙමනම් අපිට පේනවා ධර්මය ඉගෙන ගන්න එක කොච්චරණ යහපතක්. දැම් මේ කියපු අවස්ථාව කලාතුරකින් කෙනෙකුට සිද්ධ වෙන දෙයක්. එවැනි අවාසනාවන් අනතුරක් මොලේට වෙච්ච හානියක් ඇක්සිඩන්ට් එකක් හරි කලාතුරකින් වෙන්න පුළුවන් දෙයක්. හැබැයි ජීවත් වෙලා ඉන්න ඇද්දී සද්ධාව සිල්වත්කම දහම් දැනුම ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව වඩාගෙන ගුණධර්ම පුරාගෙන යන කෙනාට තමන්ගේ ඒ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා ඒ බලධර්ම සේක බලධර්ම වැඩුණොත් මේ ජීවිතයම ධර්මය අවබෝධ කරන්නත් පුළුවන්.
හැබැයි යාට බුදුරජාණන් වහන්සේ පරලවින් රැකවරණයක් පිණිස දේවතානුස්සති කියල භාවනාවක් උගන්න. ඔබ බලන්න බුද්ධ දේශනාතර තියෙනවා බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති චාගානුස්සති දේවතානුස්සති කියලා භාවනා බුදුරජාණන් වහන්සේ පෙන්න්නන. එතකොට එහෙම භාවනා වඩලා පින් සිහිපත් කරගෙන සමහර ඉන්න ඕන මරණාසන්න මොහොතේ තමන් කරපු පින මෙනෙහි කරලා ඒ අයට සමහරුන්ට සුගතිය පේනවා. මැරෙන්න්න කලින්ම ඔබහල ඇති දුටු ගැමු රජ්ජුරුව. මරණාසන්න වෙච්ච වෙලාවේ පිම් පොත කියවද්දිය. රුවන්වැලි මහා සෑයි ළඟට තමයි ඇඳ පිටිම උත්සගෙනගේ දුටු ගැමු රජ්ජුරු. මේ මහා සෑ මළුවේ තියලා කරපු පින්කං කියනකොට රහතන් වහන්සේලත් ඇවිල්ලා පිරිත් කියනවා. රජ්ජුරුවන්ට පේන අහසේ දෙවිවරු දිවිය රත හයකින් ඇවිල් අඩගහන. රජතුමායින් අපේ දිවිය ලෝකෙට. නෑනෑ රජ්ජුරු යංකින අපේ දිවිය ලෝකෙට. ඊළඟ දිවි රතයයකින නෑනෑ රජ්ජුරු අපේ දිවිය ලෝකෙටය. එතකොට පින්කරපු කෙනා එක්කරගෙන යන්න දෙවිවරු ඒ දිවිය ලෝකවලට ගෙන යන්න පොරකනවා. ඇයි ඒ පින්කරපු කෙනා එකතු කරගෙන යන්න උත්සාහ කරනවා. එයා මැරෙන්න්න පෙරම ඒවට ධර්මය කියන ගති නිමිති පහල වෙන පින්කරපු කෙනාට සුගති අරමුණු වෙනවා. සමහරුට දෙවරු පේනවා දිවිය රත පේනවා දිවිය විමාන පේනවා. බොහොම ලස්සන්ට තමන්කරපු පින්කං මරණ මංචකේ බලවත් කරගෙන නින්දෙම් පිබිදිය වගේ සමහරු මෙහෙන් හුස්මටික යනකොටම සුගතිය පහළ වෙන ඉන්න. ඒ නිසා පිංහතුනේ මේ ධර්මය බුද්ධ ශාසනයක් අපිට මුණගැහිලා අවාසනාවන්ත මරණයකට පත් නොවී මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් අරගෙන සුගතිගාමීව ධර්මය කරායන මාර්ගයක් අපිට පැහැදිලිව ලැබිලා තියෙනවා. මෙච්චර පැහැදිලිව නිවන් මගක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ඒ බණටිකත් අහන්න ලැබිලා මනුස්ස ලෝකෙත් ඉපදිලා ශන සම්පත්තියත් ලැබිලා අතට ලැබිච්ච අවස්ථාව අතහැරගත්තොත් පස්සෙ බැරිය ඌට කල් තියෙනවා කිය ඉඳලා අත්තට ලැබිච්ච අවස්ථාව අතහැරගන්න එපා. අප්‍රමාදීව මෙන්න මේ කාරණා මතකතියාගන සද්ධාව සිල්වත්කම දහම් දැනුම ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව මේ වට කැනෙ සේක බල අප්‍රමාදීව මේ සේක බල ධර්මයන් දියුණු කරගෙන ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධහාදී ගුණධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්නම වාසනාව ලැබේවා කියලපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනේ අද මේ උතුම් ධර්මශ්‍රවනින් ඔබ රැස් කරගස් සියලූම පින් සියලු දෙවියෝ සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා කියල අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. තින් ඒ වගේ මද මේ ධර්මදානමේ පින්කම සිදු කරන්නට දෙන්නේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ පදිංචිව සිටින ශිරෝමි සජෝතා අනෝමා ප්‍රියන්ති ගීතා කේෂිනී අනුෂා යසන්ති සුමුදු ඇතුළු ඒ මිතුරියන් එකතු වෙලා තමයි අද මේ ධර්මදානමේ පින්කම සිදු කරන්න. එය 1967 1979 කියන කාලයේ විශාකා විද්‍යාලය ඉගෙනුම ලැබූ පිරිස. ඉතින් තමන්ගේ විද්‍යාලය ඉගෙනුම ලැබූ ඒ අයට මේ වසරේ වයසවුරුදු 60ක් සම්පූර්ණවීම නිමිති කරගෙන. ඒ හැම දෙනාටමත් ලංකාවෙන් අය ඒ වගේම තමන්ගේ සමකාලීන මිතුරියන් විදේශ රටවල්වල ජීවත්වෙන ලෝකෙ පුරාම එක රටවල්වල ඉන්න ඒ හැම දෙනාටම නිදුක් නිරෝගේ සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදී දීර්ඝාව සම්පත්තියම ලැබේවා කෙන ආශිර්වාදයෙන් අද මේ ධර්මදානමේ පින්කම සිදු කරන්න. තින් දානයන් අතර උතුම්ම දානය තමයි සබ්බ දහනං ධම්මදානං ජිනාති. ති මේ පිරිස කල්පනා කරන්නට යෙදුනා තමන්ගේ යාළුවන් මිත්‍රයන් අද ලෝකයේ පුරා එක රටවල් වල ජීවත්වෙන ඒ සියලු දෙනා වෙනුවෙන් අධ්‍යාපනය ලබන කාලි තමන්ගේ අතීත මිතුරියන් සිහිපත් කරගෙන ඒ හැම දෙනාගම ජීවිතවලට ආශිර්වාදයක් හැටියට මේ දේශනාව පවත්තන්න. ති ඒ අයගේ ගුරුවරුමිය පරලවගේ යම්තාක් ගුරුවරු ඇද්දේ තමන්ට නැනනුවන අධ්‍යාපනය ලබාදීපු ඒ ගුරුවරු ඒ අයගේ පවුල්වල මිය පරලවගේ දෙමාපියන් ඇතුරු සියලූම ඥාතීන් ඒ වගේම තමන්ගේ සමකාලීන අධ්‍යාපනය ලබන ඒ පාසැල්වල ඉඳලා මිය පරලවගිය ඒ හැම දෙනාම සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා.
ඒ අයගේ පරලොව ජීවිත සැපවත් ඒවා සුවපත් ඒවා සංසාර දුකින් අතමිදේවා කියල සාදු කියල අයි සිහි කරල පින් අනුමෝදන් කරන්න. ඒ වගේම සියලු දෙවියන්ගේ පිහිට රැකවන ආශිර්වාදය මේ හැම දෙනාටම ලැබේවා කියල අපි ආශිර්වාද කරනවා. ති වර්තමානය විශාකා විද්‍යාලයේ ඒ ගුරුවරු ඒ කටයුතු කරන හැම දෙනාටමත් ඒවගේ එදස් 977 කියන කාලි අධ්‍යාපනය ලැබුවේ සමකාලීන ඒ මිතුරියන් සියලු දෙනාටමත් ලෝකේ පුරා ජීවත්තෙන් ලංකාවන්නේ හැම දෙනාටමත් ආශිර්වාද කිරීමත් ඒ අයගේ පවුල්වල හැමෝටම ආශිර්වාද කිරීම සිට්නි නුවර ඔස්ට්‍රේලියාවේ සිට්නි නුවර පදිංචිව සින්න ශිරෝමි සජෝතා ඒ වගේ මනෝමා ප්‍රියන්ති ගීතා කේශිනී අනුෂා යසන්ති සුමුදු ඇතුළු ඒ මිතුරියන් හැමෝම එකතු වෙලා අද මේ පින්කම කරන්න ඉතින් ඒ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් බණෑසූ ලක්වාසී ලෝවාසි හැම දෙනාටමත් අද මේ උතුම් ධර්මශ්‍රවනය ධර්මදානමේ පිනත් ධර්මශ්‍රවණ මේ පිනත් නිවන්දොරටුවක් බවට පත්වේවා පාරමිතාවක් බවටම පත්වේවා කියල අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකා සට්ටහාචි බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ලෝක සාසනං ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු දේශනං ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ත්වං සදා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සද්ධර්ම ශ්‍රවණ විලාසීව මෙත් සදහම් දේශනා උතුම් වූ සදහම් දේශනාවක් ශ්‍රවණය කළ සුපින්වතුනි, නිරන්තරයෙන්ම බොදුනුවන්ගේ හදවතෙහි නාලිකාව තුළින් ඔබට සමීප කරන මේ උතුම් දහම් කරුණු කාරණාවන්, මේ උතුම් සද්ධර්ම දේශනාවන් ඔබේ ජීවිතය තුළ ප්‍රායෝගිකත්වය උදෙසා යොදා ගන්නට, දහම් අවබෝධය ඇති කර ගැනීම සඳහා නිරන්තරයෙන්ම ප්‍රායෝගික කරන්නට ඔබ හැම දිනාටම අපි මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා, ආරාධනා කරනවා. සුපින්වතුනි, මෙත් සදහම් දේශනාව උතුම් සද්ධර්ම දේශනාව පැවැත්වූ අපගේ පින්වත් ස්වාමින් වහන්සේ අතුරුගෙරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්කේනපුර ශීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගෞරවාර්හ අවසරයි සිහිපත් කරන්නට පූජනීය ගලිගමුවේ ඥානදීප නායක ස්වාමින් වහන්සේට අපි හැමදෙනාම හඬනගා සාදුකාර ලබා දෙමින් ගෞරවපූර්වක පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. සාදු සාදු සාදු. සුපින්වතුනි, අද අපසේ පින්බර වූ අධිඨානින් උතුම් සද්ධර්ම දේශනාවට දායකත්වයේ දරූ සිඩ්නි නුවර පදිංචි ශිරෝමි සජෝතා අනෝමා ප්‍රියන්ති ගීතා කේශිනී අනුෂා යසන්ති සුමුදු ඇතුළු සියලුම මිතුරියන්ට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. අරමුණු කොටගත් පරිදිම විශාකා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඒ හැම දිනාටම නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. ලංකාවේ ඇතුළු විදේශගතව සිටින්නා වූ ඒ සියලුම මිතුරියන්ට නිදුක් නිරෝග භාවය වේවා. හැම දිනාටම ආශිර්වාදයක් වේවා. ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිසම සියලු දේශනාමය කුසල උපකාර වේවායි ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා සිද්ධාගෙන ඔබේ නිවහනින් සමුගන්නේ මෙත් බුද්ධ අභිවන්දනා. ඒ ප්‍රාර්ථනා සිද්ධාගෙන ඔබේ නිවහනින් සමුගන්නේ මෙත් සදහම් දේශනා සමග නැවතත් මුණ ගැහිමේ බලාපොරොත්තුව ඔබට ලබා දෙමින් ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.